අයිබෝන් හැමෝටම ඔයාලට දැන් අද මං හතරවෙනි පාඩම තමයි පටන් ගන්නෙ. එතකොට මං කව පරණ කට්ටියත් සම්බන්ධ වෙන්න දෙගොල්ලම එකට යන්න ඕනේ. අපිට ඒ කියන්නේ ඉක්මනට මේ පාඩම් ටික ඉවර කරගන්නත් එපේ. රයිට්. එතකොට අපි දැන් ඉරිදට සාකච්ඡා කරගෙන යන්නේ. අපි ඉරිදා ක්ලාස් එකේ අපේ සංඛ්‍යා පද්ධති පාඩම ඉරිදාට යනවානේ. සංඛ්‍යා පද්ධති පාඩම ඉරිදට යනවා. එතකොට බ්‍රහස්පතින්දට දැනට යනවා. මේක අලුත් පොතක් ගන්න. බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා දැනට යනවා. මේ තියෙන ඉරිදට සංඛ්‍යා පද්ධති පාඩම ඉරිදට යන්නේ. බ්‍රහස්පතින්දාට යනවා තාර්කික ద్వාර පාඩම. තාර්කික ద్వාර පාඩම බ්‍රහස්පතින්දාට යනවා. ඒතර අද අපි පටන් ගන්නේ තාර්කික ద్వාර පාඩම. මොකද ටික ටික අපි කරගෙන යමු. වැඩ ගොඩ ගහගෙන බෑ. මේවා අත්‍තරම අමාරු පාඩම් නෙමෙයි. අපි O level වලදී මේ ටික ආවරණය වෙලා තියෙන්න ඕනේ. රයිට්. එතකොට මම පොඩ්ඩක් මූලික ටික මතක් කරලා දෙන්නම්. නිබන්ධනය තියෙනවා. නිබන්ධනය ගන්න තාර්කික ద్వාර වල අලුතින් ආපු කට්ටිය IT කරපු නැති කට්ටියට හිමීට අපි ස්ටෙප් බයි ස්ටෙප් යම් මම ඔයාලගේ අර 10 වසර එකයි 11 වසර එකයි මේ ප්‍රෝග්‍රෑම් එක දෙක ගැන කිව්වා මම. ඒක මම වෙනම දවසක දාලා කරන්න කියලා ඔයාලට අවශ්‍ය නම් වෙනම දවසක දාලා කරමු. මොකද මේ අරකට ජොයින් වෙද්දී ඒක එහෙම ඉවර කරලා කියන්නේ ඒක ඉවර කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට කරන්න 10 වසරේ එකට ඔයාලට නම් සම්බන්ධ වෙන්න පුළුවන් දැනට. 11 වසරයක් කරනවා හෙට අනිද්දාට ආයෙ පටන් ගන්නවා. මේ පොඩක් අර එකක් ඉවරනකන් ඉන්න එපා. 10 වසරේක දැන් එහෙමින් යන්නේ 10 වසර තාම සංඛ්‍යා පද්ධති පාඩම යන්නේ. ඒක ඔයාලට පුළුවන් 10 වසරේ සංඛ්‍යා පද්ධති පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන් සඳුදාට. සඳුදාට 10 වසරේ සංඛ්‍යා පද්ධති පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. රයිට්. එහෙනම් අපි පාඩම් පටන් ගමු. තාර්කික ద్వාර. දැන් ඇත්තටම 12 වසරේ 12 වසරේ ඔයාලට පේනවනේ මං 12 ශ්‍රේණිය ගත්තාම මම මේක ගිය සතියේ පැහැදිලි කරා 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි මූලික සංකල්ප කියලා කතා කරේ. ඒකේ මම නිබන්ධනයක් මූලික සංකල්ප දැන් පන්තියේ දිගටම සම්බන්ධ වෙන කට්ටිය දැන් මේ ඉරිදා පටන් ගත්ත ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉරිදා පටන් ගත්ත ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉදිරියේදී දිගටම පන්තියට සම්බන්ධ වෙන කට්ටිය චුට්ටක් මේ නිබන්ධන ටික හරියටම ගන්න. මූලික සංකල්පයෙන් මම නිබන්ධනයක් දීලා තියෙනවා. රයිට්. මේ පළවෙනි පාඩම මූලික සංකල්පයේ නිබන්ධනයක් මම දීලා තියෙනවා ඔයාලට. ඊළඟට දෙවෙනි පාඩම අපි සාකච්ඡා කරේ නැහැ. දෙවෙනි පාඩම පරිගණක දෘඩාංග. පරිගණක දෙවෙනි පාඩමට තියෙන්නේ පරිගණක දෘඩාංග කියන එක. දෙවෙනි එක පරිගණක දෘඩාංග පාඩම. ඒක අපි තාම පටන් ගත්තේ නැහැ. තුන්වෙනි පාඩම සංඛ්‍යා පද්ධති හරහා එන පාඩමක්. ඒක තමයි අපි පටන් ගත්තේ. ඒක දැන් අනිත් ක්ලාස් වල කරලා ඉවරයි. සංඛ්‍යා පද්ධති. මේ වගේ ලොකු මාතෘකා තියෙනවා මම මේ සරල පැහැදිලි කරන්න පුළුවන් මාතෘකා. හතරවෙනි පාඩම තමයි තාර්කික ద్వාර. තාර්කික ద్వාර. රයිට්. ඉතින් දැනට තුර අපි මේකයි තමයි කරගෙන යන්නේ. මේකෙත් අපි 150ක් විතර ඉවර කරලා තියෙන්නේ. මේක සිද්ධාන්ත පාඩමක්. මේක මම ඊටු ටික වීඩියෝස් හරහා ඉවර කරනවා. සංඛ්‍යා පද්ධති තාර්කික ద్వාර ඇප් කරගෙන යන්න. රයිට්. ආයෙ මතක් කරනවා මේකේ තියෙන්නේ දැනට ඉරිදට දාලා මේක ඉක්මනට ඉවර කරනවා. මේකේ තියෙන්නේ බ්‍රහස්පතින්දට වැඩ වැඩි කරගන්න. බ්‍රහස්පතින්දා
රයිට්. වැඩ වැඩි කරගන්න. වැඩ අඩු කරගන්න එපා, වැඩ වැඩි කරගන්න. දැන් මේ වැඩ වැඩි කරගෙන ක්‍රමයක් හදාගන්න. දැන් මේ ඔයාලා වැඩ වැඩි කරගෙන ඔයාලට යන්න මාර්ගයක් හදාගන්න. එහෙම නැත්නම් අර වැඩ අඩුයි නිදහසේ ඉන්න පටන් ගත්තොත් නිදහසේ ඉන්න ගියොත් ඔයාලට ඒ නිදහස දිගටම විඳින්න හිතේ. ඒ හින්දා දැන් වැඩ වැඩි කරගෙන මාර්ගයක් හදාගන්න ඉදිරියට කරගෙන යන්න. රයිට්. පාඩේ මාතෘකාව ලියන අලුත් පොතක් ගන්න. අලුත් පොතක් අරගෙන පාඩේ මාතෘකාව ලියා ගන්න. මේක ඇවිල්ලා නිපුණතාවය 4. නිපුණතාවය කියන්නේ 4 වෙනි පාඩම. නිපුණතාවය 4. ඕක සාමාන්‍යයෙන් අපි සරලව හඳුන්වන්නේ තාර්කික ద్వාර කියලා. ඒකට මම මේකට එන ලොකු මාතෘකාවක් දුන්නා. මේකට එන ලොකු මාතෘකාවක් තියෙනවා. ගෙසිත මම පෙන්නුවා ඒක. මූලික අංකිත පරිපථ සහ උපක්‍රම නිර්මාණය සඳහා තාර්කික ద్వාර භාවිතය. මෙන්න මේක තමයි මාතෘකාව. මූලික අංකිත පරිපථ සහ උපක්‍රම නිර්මාණය සඳහා තාර්කික ద్వාර භාවිතය. මූලික අංකිත පරිපථ සහ උපක්‍රම නිර්මාණය සඳහා තාර්කික ద్వාර භාවිතය. මම ගොඩාක් හිමින් තමයි මේක පටන් ගන්නෙ. ඉතින් හැමෝටම අවබෝධ වෙන විදිහට කරන්නේ. කාටවත් ඒක ගැටලුවක් වෙන්න ඉඩ තියන්නේ නැත. මේ ටියුට් එකක් තියෙනවා. ටියුට් එක ගන්න ඔයාලා ටියුට් එකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඒකත් දැනගම අපි පොතේ ලියනවා. රයිට්. මූලික අංකිත පරිපථ සහ උපක්‍රම නිර්මාණය සඳහා තාර්කික ద్వාර භාවිතය. ඉතින් කෙනෙකුට වැඩිදුර විස්තර අවශ්‍ය නම් තාර්කික ద్వාර සම්බන්ධව يعني හිමින් යන කොටසක් අවශ්‍ය නම් මගේ 10 වසරේ කරපු පාඩමේ වීඩියෝ එක දෙන්න පුළුවන්. ඒකේ ඔය ප්‍රසන්ටේෂන් දාගෙන පැහැදිලි කරගෙන යනවා. රයිට්. ඔන්න පාඩමේ මාතෘකාව. ලියන්න. පරිගණකයේ තුල දත්ත ගබඩා පරිගණකයේ තුල දත්ත සකස් කිරීමට තාර්කික ద్వාර භාවිතා කරයි. පරිගණකයේ තුල දත්ත සකස් කිරීමට තාර්කික ద్వාර භාවිතා කරයි. එනම් තාර්කික ద్వාර මගින් සිදුවන්නේ තර්කානුකූල ක්‍රමයක් භාවිතා කරමි. තාර්කික ద్వාර මගින් සිදුවන්නේ තර්කානුකූල ක්‍රමයක් භාවිතා කරමි. පරිගණකය තුල ඇති එකෙහි අගයන් බිඳුවටත් බිඳුවෙහි අගයන් එකටත් තර්කානුකූල ක්‍රමයක් භාවිතා කරමින් පරිගණකය තුල ඇති එකෙහි අගයන් බිඳුවටත් බිඳුවෙහි අගයන් එකටත් පරිවර්තනය කරලීමයි. ඔයතර මේ තාර්කික ద్వාර භාවිතා කරන්නේ මේ යම් තර්කානුකූල ක්‍රමයක් අනුව තර්කානුකූල ක්‍රමයකට එකෙහි අගයන් බිඳුවට බවට පත් කිරීමටත් බිඳුවේ අගයන් එක බවට පත් කිරීමටත් තමයි මේ තාර්කික ద్వාර භාවිතා කරන්නේ. රයිට්. එහෙනම් මේ තර්කානුකූල ක්‍රමයකට නෙමේ එක බිඳුව කරන්නේ. ඒ කියන්නේ යම්කිසි තර්කයකට අනුව එකෙහි අගයන් බිඳුවට පරිවර්තනය කිරීමත් බිඳුවේ අගයන් එකට පරිවර්තනය කිරීමත්. එහෙනම් මේ මොනවද මේ තර්ක? මූලික තර්ක තුනක් තියෙනවා.
මූලික තර්ක ඒ තර්ක කරන ක්‍රම තියෙනවා. අපි මොන හරි දෙයකට විසඳුමක් ගද්දි මොන හරි දෙයකට විසඳුමක් ගද්දි තර්ක කරන්න ඕනේ. ඒතකොට තර්ක කරන ක්‍රම තියෙනවා. එහෙනම් මේ පරිගණකය ඇතුලේ තර්ක කරන මූලික ක්‍රම තුනක් තියෙනවා. රයිට්? ඒකට අපි කියනවා මූලික තර්ක ක්‍රම කියලා කියනවා. රයිට්? එහෙනම් එක එකයාගේ යම් තර්කයට අනුව එකයාගයන් බිඳුව බවට පත් කිරීමටත් බිඳුව යගයන් එක බවට පත් කිරීමටත් තමයි මේ තාර්කික द्वार භාවිතා කරන්න. මෙවැනි මූලික තර්ක මෙවැනි මූලික තර්ක තුනක් ඇත. මෙවැනි මූලික තර්ක තුනක් ඇත. මූලික තර්ක තුනක් ඇත. ඒවා මෙවැනි මූලික තර්ක තුනක් ඇත. ඒවා and o ඒවා and o not ලෙස හඳුන්වයි. and o not ලෙස හඳුන්වයි. මූලික තර්ක තුනක් තියෙනවා. මේ තර්ක අපි හඳුන්වනවා and තර්කය, o තර්කය, not තර්කය කියලා. එයා තමයි තර්ක කරන්නේ. ඒක එක ක්‍රමයකට තර්ක කරන්නේ. අපි තර්ක කරනවානේ. දැන් මොන කොහරි ගමනක් යන්න ගියොත් නේ තර්ක කරනවා. මොකක්ද දැන් යන්නේ? මේක දැන් ගියොත් වැස්සට තෙමෙන්ට වේද නේ? දිගක දැන් ගියොත් වැස්සට නාන්න වේද නේ? ඒ වගේ එක එක තර්ක කරලානේ මොනවා හරි ඇඳුමක් එහෙම බලන්නේ. මේක අරන් ගියොත් අර අය බලයිද? නේ? එහෙමත් හිතනවනේ. එහෙමත් හිතනවා. ඉතින් ඒ විදිහට තර්ක කරනවා අපි. නේ? මෙහෙම වුණොත් කොහමද? නේ? දිග කලිසමක් ඇඳා යනවද? කොට කලිසමක් ඇඳා යනවද? ඒ මොන හරි ඒ තර්ක කරන්න ඒ වගේ තර්ක කරන්න අපි ගොඩක් සාධක එකතු කරගන්නවානේ. නේ? යන ගමන අනුව තමයි අපි අඳින ඇඳුම තීරණය කරන්නේ. තර්ක නේ? සරල තර්කයක් මම කිව්වේ. එහෙනම් පරිගණකයේ දත්ත සකස් කරද්දී පරිගණකයේ තුලත් දත්ත සකස් කරද්දී මේ වගේ තර්ක තියෙනවා. and තර්කය, o තර්කය සහ not තර්කය කියලා තර්ක තුනක් තියෙනවා. වෙනම ඡේදකින් ලියා ගන්න. මේ තමයි මූලික තර්ක ටික. වෙනම ඡේදකින් ලියන්න. මෙම තර්ක මගින් සිදුවන මෙම තර්ක මගින් සිදුවන ප්‍රතිඵලය මෙම තර්ක මගින් සිදුවන ප්‍රතිදානය නැත්නම් තර්ක හරහා සිදුවන ප්‍රතිඵලය මෙම තර්ක හරහා සිදුවන ප්‍රතිඵලය මෙම තර්ක හරහා සිදුවන ප්‍රතිඵලය භෞතිකව ඉදිරිපත් කිරීමට මේ තර්ක අනුව ලැබෙන ප්‍රතිඵලය භෞතිකව ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපි ඇඳලා පෙන්නනවා. භෞතිකව ඉදිරිපත් කිරීමට තාර්කික ద్వාර භාවිතා කරයි. තාර්කික ద్వාර භාවිතා කරයි. ඒ කියන්නේ මේ තාර්කික ద్వාර අපි අඳිනවනේ. භෞතිකව අඳිනවනේ. ඇඳට මේක ඇත්තටම මේ වගේ රූප සටහන් මේ සර්කිට් ඇතුලේ නෑ. සර්කිට් එක ඇතුලේ තියෙන තර්කය. අපි මේ භෞතිකව ඉදිරිපත් කරන තර්කය පරිගණක ඇතුලේ සිද්ධ වෙනවා. පරිගණක ඇතුලේ සිද්ධ වෙන්නේ ඔය වගේ මේ රූප සටහන් ඇඳලා මොනවත් සිද්ධ වෙන්නේ නෑ. නේ ඒකේ තියෙන අපි සෙමි කන්ඩක්ටර්ස් නැත්නම් අර්ධ සන්නායක වලින් තමයි මේක ඔන් ඔෆ් සිද්ධිය සිද්ධ වෙන්නේ. අර්ධ සන්නායක සෙමි කන්ඩක්ටර්ස් වලින්. මම ඉදිරියේදී පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් ඒක සම්බන්ධව. මේ අර්ධ සන්නායක වලින් තමයි මේවා ඒ කියන්නේ අපි ඔන් ඔෆ් විදුලිය ඇත විදුලිය නැත කියන එක සිද්ධ වෙන්නේ. ඒතකොට අපි මේක ඉතින් අපට අර්ධ සන්නායක අංශු ඇඳ දඟලන්න බැරි නිසා මේකට විවිධ රූප සටහන් භාවිතා කරලා මේක භෞතිකව පෙන්නනවා. මෙන්න මේක ඇතුලේ මෙන්න මේ තර්කයේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. and තර්කය මේක ඇතුලේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. o තර්කයේදී මේක ඇතුලේ ප්‍රතිදානය ලැබෙන්නේ මෙහෙමයි. not තර්කයේදී පරිගණක ඇතුලේ ප්‍රතිදානය ලැබෙන්නේ මෙහෙමයි කියන එක අපි භෞතිකව ඇදලා පෙන්නනවා. ඒකට තමයි අපි තාර්කික ద్వාර භාවිතා කරන්නේ. මෙම ඒකට ලියන්න මෙම තර්ක මෙම තර්ක මෙම තර්ක භාවිතා කරමින්
අංකිත පරිපත නිර්මාණය කරයි. මෙම තර්ක භාවිතා කරමින් අංකිත පරිපත ඩිජිටල් සර්කිට්ස් මෙම තර්ක භාවිතා කරමින් අංකිත පරිපත නිර්මාණය කරයි. එහෙනම් මේ ඩිජිටල් සර්කිට්ස් ඔක්කොම හදන්නේ මේ වගේ මේ තර්ක භාවිතා කරලා. අපි බලමු මොනවද මේ තර්ක කියලා. මේ තර්ක වලින් 1 සහ බිඳුවේ අගයන් වෙනස් කරන්න පුළුවන්. රයිට්? අංකිත පරිපතයක් අංකිත පරිපතයක් හදන්න පාවිච්චි කරන්න මේ තර්ක. යටින් ලියන්න. එබැවින් 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 අංකිත පරිපතයක අංකිත පරිපතයක් සෑදී ඇති මූලිකාංග වන්නේ අංකිත පරිපතයක් සෑදී ඇති මූලිකාංග වන්නේ එබැවින් අංකිත පරිපතයක් සෑදී ඇති මූලිකාංග වන්නේ තාර්කික ద్వාරයි. අංකිත පරිපතයක් සෑදී ඇති මූලිකාංග වන්නේ තාර්කික ద్వාරයි. ඩිජිටල් සර්කිට් එකක්. ඩිජිටල් සර්කිට් එකක් හැදලා තියෙන මූලිකාංග වන්නේ තාර්කික ద్వාරයි. මේවට අලුත් වචන ටිකක් තියෙනවා. ඔයාලා O level ඉගෙන ගත්තා වගේ වචන නෙවෙයි. පොඩි වෙනස් වචන ටිකක් තියෙනවා. බය වෙන්න එපා ඒ වුණාට. ඔයාලගේ ටියුට් එක ගත්ත කට්ටිය නම් ටියුට් එක බලන්න පුළුවන්. මම ටියුට් එක ගන්නකම් දැන් පැහැදිලි කරන්න. එහෙනම් මතක තියාගන්න ඒක තරුවක් දාලා තියාගන්න අංකිත පරිපතයක මූලිකාංග අංකිත පරිපතයක මූලිකාංග වන්නේ තාර්කික ద్వාරයි. හරි? ඒක මතක තියාගන්න. ලියන්න. මූලික තාර්කික කාර්යයන් මූලික අපි මං තාර්ක කාර්යයන් තුනක් තියෙනවානේ. මූලික තර්ක කාර්යයන් වලට අපි බලන්න අලුත් නම් ටිකක් සෙට් වෙනවා අපිට. අපි not කියන එක ඔච්චර කල් not කියලා ඉගෙන ගත්තේ. රයිට්? දැන් මේක සිංහල වචනයක් කලවම් වෙනවා. මේකට මොකක් කියලා කියන්නේ නස්ත්‍යාර්ථය. ඒ කියන්නේ මේ තියෙන්නේ නැත අර්ථය නස්ත්‍යාර්ථය මූලික තාර්කික කාර්යයන් එකක් තමයි නැත අර්ථය. මේ තර්කේ මේ තර්කයේ තුල සිද්ධ වෙනවා එක තිබ්බොත් බිඳුව වෙනවා. බිඳුව තිබ්බොත් එක වෙනවා. මොකක්ද ඒක? නස්ත්‍යාර්ථය. නස්ත්‍යාර්ථය පොඩක් මේ අර මේ දත් ටිකේම හොඳට දත් සෙට් එකේ හොඳට තියෙන්න ඕනි කියන්නේ නේ. නැත්තම් ඔය හෙල්ලෙන් දතක් එහෙම තිබ්බොත් නස්ත්‍යාර්ථය කියපු ගමන් කැලි ටික ගැලිලා යනවා. රයිට්? ඒ හින්දා මේ ඊළඟ දෙකත් ඔව් ඊට වඩා හොඳයි කියනවා. නස්ත්‍යාර්ථය ලංකාවේ වචන තමයි නේ. නාස්ත්‍යාර්ථය අන්න not කියන තර්කය. මේක තමයි පරිගණක ඇතුලේ ඩිජිටල් සර්කිට් එකක සිද්ධ වෙන එක සිද්ධියක්. එක බිඳුව කරන්න භාවිතා කර එක සහ බිඳුව අතර දත්ත පරිවර්තනය කරන්න භාවිතා කරන එක සිස්ටම් එකක් තමයි නස්ත්‍යාර්ථය. يعني ඇතරම කම්පියුටර් ඇතුලේ සරලව අලුත් කට්ටිය තේරුම් ගන්නකො පරිගණක ඇතුලේ සියලුම දේවල් තැම්පත් වන්නේ එක බිඳුව විදියටනේ. ඒ කියන්නේ ඔයාට යම්කිසි බලවේගයක් ඇවිල්ලා බලවේගයක් කරහා මේ වාෂ්ප වෙලා මේ වගේ වයර්ලස් හරි වයර් එකක් කරා හරි මේක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් නම් ඇත්තටම ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද? ඇතුලේ ඔයාලට පේන්නේ මොනවද? ඔය නිකන් කාටුන් වල එහෙම තියෙන්නේ නේ. අර මර සමහර ෆිල්ම්ස් වල එහෙම තියෙන්නේ නේ. අර මේ අර ඇතුළට කියන්නේ මොකක් එන්ජින් එක ඇතුළට යනවා අර පෙට්‍රල් මූඩිය හරහා උතනින් අර ඇතුළට ගිහිල්ලා එන්ජින් එක දහනය වෙන තැන ඉඳන් අර ඔයිල් ගිහිල්ලා මේ එන්ජින් එක කැරකිලා රෝද කැරගෙන තැනට යනකම් ඒක අර ඇතුළට ගිහිල්ලා නිකන් පෙන්නන වීඩියෝ එකක් වගේ. ඒ කියන්නේ වීඩියෝ එකකට පෙන්නන්නේ. ඒ වගේ කාටරි පුළුවන් නම් කම්පියුටර් ඇතුළට වයර් එක රිංගලා යන්න. එතකොට ඇතුළේ තියෙන්නේ මොනවද? තනිකර එක බිඳුව. ඇතුළේ රූප නැහැ. මේ අපිට බාහිරින් පේන ලස්සන රූප සටහන් ඇතුළේ නැහැ. බාහිරින් පේන වීඩියෝ ඇතුළට ගියාට පස්සේ නෑ. ඇතුළේ තියෙන්නේ එක බිඳු විතරයි. එක බිඳු ලෝකයක් නේ. ඒතර පරිගණක ඇතුළේ දත්ත කියලා කියන්නේ පරිගණක ඇතුළේ ගබඩා කරන දත්ත කියලා කියන්නේ මොනවද? එක බිඳු රාශියක්. පරිගණක ඇතුළේ ගබඩා කරන දත්ත කියලා කියන්නේ එක හා බිඳු රාශියක්. එහෙනම් දත්ත සකස් කරනවා කියලා කියන්නේ මේ එක බිඳු බවට පත් කිරීමත් බිඳුව එක බවට පත් කිරීමත්. එහෙනම් මේ එක සහ බිඳුව අතර දත්ත පරිවර්තනයට භාවිතා කරන මොනවද? තාර්කික ద్వාර. එක සහ බිඳුව අතර පරිවර්තනයට තාර්කික ద్వාර භාවිතා කරනවා. රයිට්? ඒක තමයි මේ අපි කියන්නේ. ඒක තාර්කික ద్వාර කියලා කියන්නේ මේ මූලික තර්ක කාර්යයන් ටිකක් තියෙනවා. එකක් තමයි නැතාර්ථය. නස්ත්‍යාර්ථය. රයිට්? ලියගන්න. එක නස්ත්‍යාර්ථය මේකේ සිද්ධ වෙන්නේ ආදානය සත්‍ය නම්
ප්‍රතිදානය සත්‍ය වේ. ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය වේ. දෙක සංයුඤ්ජනය conjunction සංයුඤ්ජනය A සහ B යන දෙකම සත්‍ය වූ විට පමණක් ප්‍රතිදානය දැන ලියාගමු මම පැහැදිලි කරන්න. A සහ B දෙකම සත්‍ය වූට මේ දෙකම කියන වචනේ වැදගත්. අපි දෙකම සත්‍ය වූ විට නැත්නම් සියල්ල සත්‍ය වූ විට A සහ B දෙකම සත්‍ය වූ විට දෙකම සත්‍ය වූ විට පමණක් ප්‍රතිදානය සත්‍ය වේ. වියුංජනය disjunction A හෝ B හෝ දෙකෙන් එකක්වත් මෙතන තියෙන එකක්වත් සත්‍ය වුණාම මේක ඇවිල්ලා ප්‍රතිදානයේ සත්‍ය වෙනවලු. ඔන්න තර්ක. නස්ත්‍යාර්ථයේ ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. ආදානය සත්‍ය නම් ප්‍රතිදානය අසත්‍යයිලු. එක තර්කයක්. දෙවෙනි තර්කය කියනවා සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. දෙවෙනි එක කියනවා සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. තුන්වෙනි එක කියනවා එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. එහෙනම් ඔන්න නැතාර්ථය නස්ත්‍යාර්ථය සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. මේක ලියා ගන්න. මූලික තාර්කික කාර්යයන්. දැන් මේක පිළිබඳ සමහර විට මම හිතන්නේ උතන හරි දැන් IT කරපු නැති කෙනෙකුට මේවා එකපාරටම අලුත්ම පාඩම්නේ. එතකොට ඔයාලට එකපාරටම මේක අපහැදිලි වෙනවා නේ. ඒ ගැන පසුතැවි ඉන්න එක නෙවෙයි තියෙන්නේ. ඒ ටික නැවත බලලා වැඩිපුර අධ්‍යයනය කරගන්න එක තමයි හොඳම දේ. රයිට් මං හිතන්නේ ඔයාලා ඔක ලියා ගන්නට ගාලා. රයිට්. එතකොට මෙන්න මේ මූලික තර්ක තුන තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. මේ මූලික තර්ක තුන භෞතිකව පෙන්වන්න. අපි ඇඳලා පෙන්වන්න බෑ. දැන් අපිට මේක කිව්වට පැහැදිලි නෑනේ. නස්ත්‍යාර්ථය ආදානය සත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය වේ. ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ කිව්වට තේරෙන්නේ නෑ. ඉදිරිපත් කරන්නත් බෑ. නේ. සංයුඤ්ජනය කියන්නේ මොකද්ද? ආදාන සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ කිව්වට තේරෙන්නේ නෑ. ඔලුවට එන්නේ නෑ අදහසක්. නේ. වියුංජනය ආදාන එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ කිව්වට තේරෙන්නේ නෑ. එහෙනවද? එහෙනම් අපිට සිද්ධ වෙනවා මේක භෞතිකව ඇඳලා පෙන්වන්න. ලියන්න ඉහත තර්ක ඉහත තාර්කික කාර්යයන් භෞතිකව ඉදිරිපත් කිරීමට ඉහත තාර්කික කාර්යයන් භෞතිකව ඉදිරිපත් කිරීමට තාර්කික ద్వාර භාවිතා කරයි. ඉහත තාර්කික කාර්යයන් භෞතික ඉදිරිපත් කිරීමට තාර්කික ద్వාර භාවිතා කරයි. ලියන්න තාර්කික ద్వාරවල මූලික ලක්ෂණ. තාර්කික ద్వාරවල මූලික ලක්ෂණ කියලා පොඩි අනුමාතෘකාවක් ලියන්න. තාර්කික ద్వාරවල මූලික ලක්ෂණ. පොඩ විස්තර ටිකක් කරමුද? ඔය දැනගන්නත් එපා තාර්කික ద్వාර. අපි ගිය ඕලෙලෝ දිනම් කරන්නේ තාර්කික ద్వාර ගත්තා, දඩිබිඩි ගාලා ගේස් ටික ඇඳලා ගණන් ටික ඇදුවා, උත්තර ටික දැම්මා, වැඩේ ඉවරයි. දැන් එහෙම නැහැ. තාර්කික ద్వාරවල මූලික ලක්ෂණ. සෑම තාර්කික ద్వාරයකටම ඊට අනන්‍ය වූ සංකේතයක් සහ තාර්කික කාර්යයක් ඇත. හරිනේ. සංකේතය අපි තව ඇඳේ නැහැ. සංකේත දැන් අඳිනවා. සංකේතයක් එක්කලා කාර්යයක් තියෙනවා. කාර්යය තව පැහැදිලි කරේ. මොකද්ද කාර්යය? සෑම තාර්කික ద్వාරයකම තියෙන කාර්යය මොකද්ද? ආදානය සත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය වේ. ආදානය අසත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. එකක්. ආදාන සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. ආදාන එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. අන්න තාර්කික කාර්යය.
තාර්කික ద్వාරයකට ආදාන එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. අන්න තාර්කික ద్వාරයකට ආදාන එකක් හෝ කීපයක් තියෙන්නත් පුළුවන්. මේ තාර්කික ద్వාරයකට එක ආදානයක් විතරක් නෙවෙයි. ආදාන කීපයක් තිබිය හැක. එක් ආදානයක් මගින් වරකට එක හෝ බිඳුව තමා දෙන්නේ. එක්කෝ එක නැත්තම් බිඳුව. මම පැහැදිලි කරන්නම්. ලබාගත් ආදාන එම තාර්කික ద్వාරය විසින්ම ඊට ආවේනික වූ කාර්ය මත පදනම් සකසනු ලැබ ප්‍රතිදානය ලබා දීම සිදු කරයි. මේ ටික ලියා ගන්න. තාර්කික ద్వාරයක කාර්යයන් විස්තර කරාට තාම තේරෙන්නේ නැහැ ඔයාලට. ඊළඟට සත්‍යතා වගුවක් කියන්නේ මොකක්ද කියලාත් අපි බලමු. සත්‍යතා වගුවක් කියන්නේ කුමක්ද? මේකත් වැදගත් වෙනවා. අපිට සත්‍යතා වගුවක් කියන එකත් වැදගත් වෙනවා. ඊළඟ අනුමාතක සත්‍යතා වගුවක් කියන කුමක්ද මේ ඔක්කොම කරන්නම් කළා. සත්‍යතා වගුවක් මගින් තාර්කික පරිපථයට අදාළ සියලුම ආදාන සංයෝජනය සහ එම සංයෝජන වලට අදාළ ප්‍රතිදානය නිරූපණය කරයි. මේකත් ලියා ගන්න. සත්‍යතා වගුවක් මගින් තාර්කික පරිපථයකට අදාළ සියලුම ආදාන එකිනෙකට සංයෝජනය වෙන විදිහ ආදාන සංයෝජනය සහ එම සංයෝජනවලට අදාළ ප්‍රතිදානය විවිධ ආදානවලට අදාළ විවිධ ප්‍රතිදානය තීරණය කරන සත්‍යතා වගුවෙක්. මම පැහැදිලි කරන්න දැන් ඒක. මේක ලියා ගන්නකො. මේක මේ වගුවත් පොඩි අඳ ගන්න. මේක වගුව ඇඳ ගන්න. ඔක මම පැහැදිලි කරන්නම් ඊට පස්සේ නැත්නම් තේරෙන්නේ නැති වෙලාවට. ඔය ලියා ගන්න. ඔය ලියාගෙන ඉවරලා මැසේජ් එක දාන්න ඉවරයි කියලා මම ඊළඟ පොඩ ප්‍රසන්ටේෂන් එක දාන්න. අප පරිගණකයට ඇතුළත් කරන දත්ත තොරතුරු සියලු දෑ තැන්පත් වන්නේ එක හා බිඳුවට පරිවර්තනය වීමෙන් බව අප පෙර අධ්‍යයනය කර ඇත. එබැවින් පරිගණකය තුළ ඇති දත් හා තොරතුරු යනු එක හා බිඳු රාශියකි. ඒ අනුව පරිගණකය තුළ දත්ත සකස් කිරීම යන්නේ අදහස් කරන්නේ මෙම එක හා බිඳු අතර වෙනස් වීමකි. එනම් එකේ ඉලක්කම් බිඳුව බවටත් බිඳුව ඉලක්කම් එක බවටත් පරිවර්තනය කිරීමයි. මෙලෙස එක හා බිඳුව අතර පරිවර්තනයට තාර්කික ద్వාර භාවිතා කරනවා. රයිට්. මෙන්න තාර්කික ద్వාරවල සංකේත ටික මම වෙනම දෙන්නම් ඔයාලට ඒ ටික මේක පැහැදිලි කරලා ඉවරලා. මූලික තාර්කික ద్వාර තුනක් තියෙනවා. AND ద్వාරය මේ විදිහට අඳිනවා. AND ద్వාරය මේ විදිහට අඳිනවා. O ద్వාරය not ద్వාරය මේ විදිහට අඳිනවා. O ద్వාරය මේ විදිහට. මෙතන AND ద్వාරය අඳින විදිය මේ භෞතිකව පෙන්වන්නේ. මේ තියෙන AND ద్వාරය භෞතිකව පෙන්වන විදිය. මොකද මං කිව්වා මේක පරිගණකය ඇතුලේ මේ වගේ ద్వාර ඇඳලා නැහැ. සර්කිට් එකක් ඇතුලේ මේ වගේ රූප සටහන් ඇඳලා නැහැ. සර්කිට් එක ඇතුලේ සිද්ධ වෙන්නේ තර්කය. මොකද තර්කය? සර්කිට් එක ඇතුලේ සිද්ධ වෙන්නේ තර්කය. මොකක්ද තර්කය? තර්ක තුනයි නේ. අපි කිව්වේ තර්ක තුනක් මතකද? මේ තර්ක තුන නිතරම මතක් කරගන්න. මොකද තර්ක තුන? ආදානයේ සත්‍ය නම් ප්‍රතිදානයේ අසත්‍ය වේ. ආදානයේ අසත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍ය වේ. ඇත නම් නැත නැතනම් ඇත එක තර්කයක්. අනික සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍ය වේ. අන්න දෙවෙනි තර්කය. තුන්වෙනි තර්කය එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍ය වේ. රයිට්. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? AND එක කියන්නේ එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍යයි. මේ තියෙන්නේ O එක කියලා කියන්නේ AND එක කියන්නේ සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍යයි. O එක කියන්නේ එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍යයි. not එක කියලා කියන්නේ ඇත නම් නැත නැතනම් ඇත. මෙන්න මේ තුන භාවිතා කරලා තවත් විශේෂ ద్వාර ටිකක් හදනවා. මේ තුන පාවිච්චි කරලා තවත් විශේෂ ద్వාර ටිකක් හදනවා. ඒක NAND no XO XNO කියලා ద్వාර ටිකක්. ඒ තුනත් අපි ඉගෙන ගත යුතුයි. රයිට්. බලන්නකො මෙන්න මේ ඔන්න AND ద్వාරයේ වැඩ කරන විදිහ භෞතිකව අපි අඳපු එක වැඩ කරන ආකාරය ක්‍රියාත්මක වෙන ආකාරය මෙන්න පෙන්නනවා. A සහ B ආදාන දෙකක් තියෙනවා. රයිට්. A සහ B ආදාන දෙකක් තියෙනවා. මේ කියන්නේ අපි කියපු මෙන්න මේ හැඩතලය ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද? අර තර්කය. මේ හැඩතලය ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද? අර තර්කය. මොන තර්කයේද?
සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි කියන එක. සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි කියන තර්කය මෙන්න මේක ඇතුලේ සිද්ධ වෙනවා. මේක අපි අඳින්නේ අපිට තේරුම් ගන්න මිසක්කා පරිගණක ඇතුලේ නිතරම මම කියන එකයි පරිගණක ඇතුලේ මේ රූප සටහනක් මෙහෙම ඇඳලා නැහැ. පරිගණකයේ ඇතුලේ තියෙන සංකල්පය concept එක තර්කය අපි භෞතිකව අඳිනවා. එහෙනම් මේකේ තියෙන concept එක මොකද්ද? සියල්ලම සත්‍ය නම් පමණක් ප්‍රතිදානය සත්‍යයි. right. බලමු. මෙන්න මේක ක්‍රියාවලිය තේරුම් ගන්න අපි අඳිනවා මේකට සත්‍යතාව වගුවා. මේකට දැන් ආදාන දෙකක්නේ දෙන්න පුළුවන්. A සහ B ට ආදාන දෙකක්නේ දෙන්න පුළුවන්. එතකොට අපි කිව්වා දැන් පරිගණක ඇතුලේ ආදාන කියලා මොනවද යවන්නේ පරිගණක ඇතුලේ? ආදාන කියලා යවන්නේ 1.0යිනේ. බලන්නකො එක බිඳුව මාරු කර කර මේක හරහා යවන්න පුළුවන්. 1.0යි මාරු කර කර මේක හරහා යවන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. බලන්න. ඒ හතර පිළිබඳ අඳින වගුවට අපි කියනවා සත්‍යතාව වගුව කියලා. බලන්න ඒකේ අපි ඔන්න බිඳුවයි බිඳුවයි යවනවා. බලන්න. මෙයාට බිඳුවයි right ඔන්න සත්‍යතාව වගුව අපි කිව්වා. දැන් මෙයාට බිඳුවයි මෙයාට බිඳුවයි මෙයාට බිඳුවයි මේ දෙන්න අතර බිඳුවයි බිඳුවයි යවලා බලනවා. මේක ඇතුලේ concept එක ආය අහනවා මම. මේක ඇතුලේ concept එක කියන්නේ සියල්ලම සත්‍ය නම් පමණක් ප්‍රතිදානය සත්‍යයි. මට එකක් කියන්න බැරුණානේ. මේ අතරම අපි සත්‍ය අසත්‍යතාවය කියන්නේ එක බිඳුව. පරිගණක ඇතුලේ සත්‍යයි කියන්නේ එකයි. අසත්‍යයි කියන්නේ බිඳුවයි. එක චුට්ටක් මතක තියාගන්න ඕනේ. සත්‍යයි කියන්නේ එකක් එක අසත්‍යයි කියන්නේ බිඳුව. අන්න. එහෙනම් මේක ඇතුලේ චෙක් කරනවා සියල්ලම සත්‍යද? සියල්ලම සත්‍ය නම් විතරක් එළියට එවනවා. එක සියල්ලම සත්‍ය නැත්නම් එක එළියට එවන්නේ නැත. right. ඔන්න බලන්න ඉස්සල්ලාම යවනවා. right. එහෙනම් මෙතන ඔන්න බිඳුවයි බිඳුවයි ගියොත් අද ටිකක් මම මේ හිමින් කරන්නේ ඈ. බිඳුවයි බිඳුවයි යවනවා ඔන්න. බිඳුවයි බිඳුව යනවා. right. එහෙනම් අපි කියනවා A වලාගේ බිඳුව වුණොත් B වලාගේ බිඳුව වුණොත් ප්‍රතිදානය වෙන්නේ එළියට එන්නේ මොකද්ද? සියල්ලම සත්‍ය නැහැනේ නේ. සියල්ලම සත්‍ය නැති නිසා සියල්ලම සත්‍ය නැති නිසා ප්‍රතිදානය එන්නේ කීයද? බිඳුව එළියට එනවා. right. බිඳුව එකයි ගියත් ඒත් බිඳුව එළියට නෙමෙයි. මොනවායි මන් දාන්න. බිඳුවයි බිඳුව යනවා. එළියට එනවා මෙතනින් බිඳුව. අන්න. එහෙනම් එළියට එන්නේ බිඳුව. ප්‍රතිදානේ බිඳුවයි. එකයි බිඳුව යනවා. එකයි බිඳුව යනවා. ප්‍රතිදානේ වෙන්නේ ඒත් බිඳුවයි. තවත් වෙනස් කරනවා. තවත් වෙනස් අවස්ථාවක්. එකයි බිඳුව යනවා. එකයි බිඳුව යනවා. ඒත් ප්‍රතිදානේ ඉන්නේ බිඳුවයි. මොකද සියල්ලම සත්‍ය නැහැනේ. සියල්ලම සත්‍ය නැත. අන්තිමයට යවනවා 1 අන්න සියල්ලම සත්‍යයි. අන්න සියල්ලම සත්‍යයි. එක එනවා. එහෙනම් මේ and කියන concept එක පරිගණක ඇතුළේ සිද්ධ වෙන්නේ සියල්ලම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. පැහැදිලිද? එහෙනම් මේ තමයි සත්‍යතාවගුව. සත්‍යතාවගුව අඳින්නේ ඇයි? මේ තාර්කික ద్వාරය තුල තියෙන විවිධ ආදාන සංයෝජන. මේ තියෙන ආදාන සංයෝජන මේ තියෙන ආදාන සංයෝජන මේ බිඳුවයි බිඳුවයි කියන්නේ එක සංයෝජනයක්. බිඳුව එකයි කියන්නේ තව සංයෝජනයක්. එකයි බිඳුවයි කියන්නේ තව සංයෝජනයක්. එකයි කියන්නේ තව සංයෝජනයක්. මේ ආදාන දෙකක් සංයෝජනය කරන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා මේ. මීට වඩා බෑ නේද මේ ආදාන දෙක බිඳුවයි එකයි බිඳුවයි එකයි විදිහට යවලාට අමතරව වෙනත් ක්‍රමයක් නැහැ. එහෙනම් ආදාන දෙකක් නම් සංයෝජන තියෙන්නේ හතරයි. ආදාන දෙකක් නම් සංයෝජන හතරයි තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඒ වගේ අපි O එකත් බලමු පොඩ්ඩක්. පස්සේ එකවර ලියමු. ඔන්න O ద్వාරය අපි O කියන concept එක නැත්නම් O කියන තර්කය භෞතිකව ඇඳලා පෙන්නන්නේ මෙන්න මේ වගේ හැඩතලයකින්. මේකෙදී සිද්ධ වෙන සිද්ධියත් අපි බලමු. මේක අපි කිව්වේ එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයිනේ. එකක්වත්. ඒකට සත්‍යතාවකුවක් තියෙනවා. ආදාන දෙකක් තියෙන නිසා විවිධ සංයෝජන හතරක් තියෙනවා. ආදාන දෙකකට විවිධ සංයෝජන හතරක් තියෙනවා. A සහ B ට බලන්න ඉස්සල්ලාම යවනවා බිඳුවයි.
A සහ B ට 0.0 යවනවා. එහෙම වුණොත් අපි කියවනේ එකක්වත් කියලානේ කියන්නේ. එකක්වත් සත්‍ය වෙන්න ඕනේ. දැන් මේ එකක්වත් සත්‍ය නෑ, ප්‍රතිදානය අසත්‍යයි. එකක්වත් සත්‍ය නෑ, ප්‍රතිදානය අසත්‍යයි. දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව 0.1 යන. අන්න එකක්වත් සත්‍යයි. එකක්වත් සත්‍යයි. මේ පැත්ත සත්‍ය වෙලා තියෙනවා. එහෙනම් ප්‍රතිදානය ඕකෙදි සත්‍යයි. ප්‍රතිදානය සත්‍යයි. ඊළඟ අවස්ථාව, ඊළඟ සංයෝජනය. ඊළඟ සංයෝජනය එක බිඳුව එකක්වත් ඒකෙත් සත්‍යයි. එකක්වත් සත්‍යයි. එහෙනම් ප්‍රතිදානය සත්‍යයි. එහෙනම් ප්‍රතිදානය සත්‍යයි. ඊළඟට දෙකම එක එක කියපුවාම එහෙනම් ප්‍රතිදානය සත්‍යයි. ඒත් සත්‍යයි. ඔය කිව්වේ මොකක්ද? වියුංජනය. වියුංජනය. නේ සංයුංජනය. කලින් කතා කරේ, දැන් කතා කරේ වියුංජනය. ඊළඟට බලන්න ඕන නස්ත්‍යාර්ථය. ඔන්න නස්ත්‍යාර්ථය. ඇතනම් නැත, නැතනම් ඇත. මේ ඒකට තියෙන එක ආදානයයිනේ. ඒකට තියෙන එක ආදානය නම් සංයෝජන කතා නැත. එක ආදානයක් තියෙනවා නම් සංයෝජනය ගන්නෙ නෑ. 1.0යි තමා පාවිච්චි කරන්නේ. ඔන්න බලන්න බිඳුව යවපුවම මොකද වෙන්නේ කියලා. ඔන්න බිඳුව යවනවා. එළියට එනවා 1. ඇයි ඇතනම් ඇතනම් නැත. හරිනේ. සරි නැතනම් ඇත. නැතනම් ඇත. ඇතනම් නැත. ඔන්න පොඩි පැහැදිලිවීමක් කරාම. තේරුණාද? මේකයි මං කිව්වේනේ. එහෙනම් බලන්නකො මේ ආදාන දෙකකදී තියෙන සංයෝජන, ආදාන දෙකකදී පාවිච්චි කරන සංයෝජන තියෙනවා මේ බිඳුව බිඳුව. ඔන්න එක සංයෝජනයක්. බිඳුව 1 දෙවෙනි සංයෝජනය. එක බිඳුව තුන්වෙනි සංයෝජනය. 1 1 ඊළඟ සංයෝජනය. ආදාන 3ක් තිබ්බොත් සංයෝජන කීයද? ආදාන 3ක් තිබ්බොත් සංයෝජන එනවා මෙන්න මේ එකිනෙකට වෙනස් මේ. පේනවනේ ඔයාලට. එකිනෙකට වෙනස් සංයෝජන. එහෙනම් මෙන්න මේ ආදාන 3ක් තියේදී එකිනෙකට වෙනස් අවස්ථා, එකිනෙකට වෙනස් අවස්ථා 8ක් ගන්න පුළුවන් අපිට මේ එකිනෙකට වෙනස් සංයෝජන 8යි. එහෙනම් ඔයාලට පොඩි කියන්නේ ටික් එකක් එන්න පුළුවන් නේ. මෙන්න මේ අනුව අපිට කියන්න පුළුවන් මේ බලන්නකෝ මේ සතතා වගුවක සතතා වගුවක් අඳිද්දී අපිට පොඩි ඉඟියක් ගන්න පුළුවන්. මේ සංයෝජන ගණන 4ක් වෙනවානේ. ආදාන 2යි නම් සංයෝජන 4යි. ආදාන 3යි නම් සංයෝජන 8යි. එහෙනම් දෙකේ දෙවෙනි බලය සංයෝජන 4යි. දෙකේ තුන්වෙනි බලය. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද මේ බලය? මේ තියෙන්නේ බලය. එහෙනම් අපිට කියන්න පුළුවන් සංයෝජන ගණන කියන එක සංයෝජන ගණන එකිනෙකට වෙනස් සංයෝජන ගණන සමානයි දෙකේ බලයක් විදිහට දාන්න පුළුවන් මෙතන. දෙකේ මේ තියෙන්නේ ආදාන ගණන. දෙකේ ආදාන ගණන. නේ? එම නිසා ආදාන ගණන සඳහා වූ සංයෝජන ප්‍රමාණය ලියන්න පුළුවන් ඔයාලට. ආදාන ගණන සඳහා වූ සංයෝජන ප්‍රමාණය සූත්‍රයක් සමීකරණයක් කියලා ලියන්න පුළුවන්. දෙකේ ප්‍රමාණය සමානයි. මෙහෙම ලියන්නකො මේක එම නිසා කියලා ලියලා මේක ලියන්න එපා. මෙහෙම ලියන්න. සංයෝජන ගණන සමානයි දෙකේ ආදාන ගණන. සංයෝජන ගණන සමානයි දෙකේ බලයක් විදිහට දාගන්න ආදාන ගණන. ඒක තමයි මේකෙදින් එන සූත්‍රය. හරි. අපි යන් ద్వාර ටික වෙනම ටක් ගාලා ඉගෙන ගන්න. ලියන්න මූලික ద్వාර 3ක් ඇති අතර යටි වෙනම ලියන්න. මාර්තුකාවක් ඉදිරි ලියවත් කමක් නැහැ. මූලික ద్వාර 3ක් ඇති අතර
මූලික ద్వාර තුනක් ඇති අතර එමගින් නිර්මාණය වන එමගින් සෑදිය හැකි මූලික ద్వාර තුනක් ඇති අතර එමගින් සෑදිය හැකි මූලික ద్వාර තුනක් ඇති අතර එමගින් සෑදිය හැකි අනෙකුත් ద్వාර හතරක් ඇත. මූලික ద్వාර තුනක් ඇති අතර එමගින් සෑදිය හැකි අනෙකුත් ద్వාර හතරක් ඇත. මේක පොඩි ගොඩක් ලොකුවට අඳින්න එපා. නිකන් රූප සරහන පොඩියට අඳ ගන්න. පස්සේ විස්තර කරනවා නිකන් පොඩියට අඳ ගන්න. මෙතන මූලික ద్వාර and o not රූප සරහන චූරිය අඳ ගන්න. එතන අනිකුත් ద్వාර NAND no XO X no නැගලා අඳ ගන්න. ලියන්න පළවෙනි එක අපි එක එක ద్వාර ටික පැහැදිලි කරගමු. පළවෙනි ద్వාරයේ AND ద్వාරය AND ద్వාරය AND ద్వාරය මේ අපි AND කියන ద్వාරයෙන් නිරූපණය කරන්නේ මොකද්ද? අපි කලින් කතා කරපු බූලිය සංයුඤ්ජනයනේ. අපි මේකට සරලව කිව්වොත් කියන මොකද්ද? බූලිය ගුණිතය. එහෙම නිකන් ලියමු. බූලිය ගුණිතය බූලිය ගුණිතය භෞතිකව බූලිය ගුණිතය භෞතිකව ඉදිරිපත් කිරීමට බූලිය ගුණිතය භෞතිකව ඉදිරිපත් කිරීමට AND ద్వාරය භාවිතා වේ. ලියන්න ඕනේ. අංක එක AND ద్వාරය කියලා ලියන්න. AND ద్వාරය බූලිය ගුණිතය බූලිය ගුණිතය භෞතිකව ඉදිරිපත් කිරීමට බූලිය ගුණිතය භෞතිකව ඉදිරිපත් කිරීම නැත්නම් ඇඳ දැක්වීමට බූලිය ගුණිතය භෞතිකව ඉදිරිපත් කිරීමට AND ద్వාරය භාවිතා කරයි. AND ద్వාරය භාවිතා වේ. මේක විශේෂත්වය තමයි මේකෙදී මතක තියාගන්න. මේක විශේෂත්වය තමයි මෙහි මෙහිදී ආදාන සියල්ලම සත්‍ය නම් පමණක් මෙහිදී ආදාන සියල්ලම සත්‍ය නම් පමණක් ප්‍රතිදානය සත්‍ය වේ. මෙහිදී ආදාන සියල්ලම සත්‍ය නම් පමණක් ප්‍රතිදානය සත්‍ය වේ. මේක අපිට අඳින්න පුළුවන් කොහොමද? A කියලා ආදානයක් තියෙනවා. B කියලා ආදානයක් තියෙනවා.
මෙන්න මේ හැඩයට ద్వාරය අඳිනවා. ප්‍රතිදානය F කියලා ගත්තොත් ප්‍රතිදානය F කියලා ගත්තොත් මතක තියාගන්න F කියන ප්‍රතිදානය හැදෙන්නේ A.B. F කියන ප්‍රතිදානය හැදෙන්නේ A.B. A තිත B ගෙන්. මේක ක්‍රියාත්මක වෙන ආකාරය බලන්න සත්‍යතා වගුවක් අපි අඳිනවා. සත්‍යතා වගුව. ඇයි ඒ සත්‍යතා වගුව අඳින්නේ? විවිධ ආදාන සංයෝජනය වෙන විදිහ අනුව ප්‍රතිදානය බලන්න. එහෙනම් මෙතන තියෙනවා A කියන ආදානය බලන්න අඳින විදිය. B කියන ආදානය. එහෙනම් මෙතන තියෙනවා F සමානයි A.B කියන ආදානය. ඔන්න සත්‍යතා වගුව. මේක පුරවන විදිය බලන්න. ආදාන අපි දන්නවා මේකේ ආදාන දෙකයි. A සහ B ආදානය තියෙන නිසා මේකේ සංයෝජන කීයක් තියෙනවද? සංයෝජන සමානයි දෙකේ දෙවෙනි බලය. සංයෝජනය 4යි. සංයෝජන 4ක් තියෙනවා. එහෙනම් සංයෝජන 4 ලියන්නේ බිඳුවයි බිඳුවයි 1යි 1යි දානවා පළවෙනි එකේ. පළවෙනි එකේ බිඳුවයි බිඳුවයි 1යි 1යි දාන්න. ඊළඟට බිඳුවයි 1යි බිඳුවයි 1යි. ඔන්න සංයෝජන 4 ලියනවා. ඉස්සලාම් බිඳුවයි බිඳුවයි 1යි 1යි දැම්මා. ඊට පස්සේ බිඳුවයි 1යි බිඳුවයි 1යි දාන්න. එහෙනම් දැන් මෙතනද අපි කියවනේ මෙන්න සියල්ලම සත්‍ය නම් පමණක් ඔන්න වචනේ AND ගේට් එකේදී සියල්ලම සත්‍ය නම් පමණක් AND ගේට් එක කියන්නේ සියල්ලම සත්‍ය නම් පමණක් සියල්ලම සත්‍ය නම් පමණක් එහෙනම් ප්‍රතිදානය හොයන්නේ කොහොමද සියල්ලම සත්‍ය මේකෙදි සියල්ලම සත්‍ය නැත බිඳුවයි සියල්ලම සත්‍ය නැත බිඳුවයි සියල්ලම සත්‍ය නැත බිඳුවයි සියල්ලම සත්‍යයි අන්න එතන එකයි ඉතින් ගුණ කරලා දාන්නත් පුළුවන් ඔක මේක ඇඳගන්නක් ගන්න ඔන්න සත්‍යතාව වගුව AND ගේට් එකට දාලා හරිද ලීලා ඉවරද මට කියන්න දැන් මේ ටික කරපු ටික IT නොකරපු කට්ටිය අලුත් කට්ටිය ඉන්න කට්ටියට ඉන්නවා IT නොකරපු කට්ටිය මං හිතන්නේ දෙන්න තුනේ හිටිය ක්ලාස් එකේ එයාලට තේරුණාද මේ කරපු ටික ගොඩක් හිමින් කරේ පුළුවන් තරම් හිමින් කරේ මම 10 දිනවත් ඔච්චර හිමින් කරන්න නැතුව ඇති නේ රයිට් දැන් අපි මේකත් එක්කම අපි කතා කරනවා මේ AND ද්වාරයේ AND ගේට් එකේ ක්‍රියාකාරීත්වයට සමාන AND ගේට් එකේ ක්‍රියාකාරීත්වයට අනුරූප විද්‍යුත් පරිපථයක් AND ගේට් එකේ ක්‍රියාකාරීත්වයට අනුරූප විද්‍යුත් පරිපථයක් අපිට අඳින්න සිද්ධ වෙනවා. ඇතලා මතක තියාගන්නවා මේක වැඩ කරන්නේ මෙන්න මේ ආකාරයට කියලා. රයිට් ලියන්න ඒකට යටින්ම ඒක යටින් ලියන්න AND ද්වාරයේ මාතෘකාවක් නෙවෙයි එතකොට නිකන් තරුවක් දාලා ලියන්න ඕනේ. AND ද්වාරයේ ක්‍රියාකාරීත්වයට AND ද්වාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප
සරල විද්‍යුත් පරිපථයක්. ඇන්ද්වාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප සරල විද්‍යුත් පරිපථයක්. ඒතර මේකෙදි මතක තියාගන්න බැටරියක් තියන්න ඕනේ. බල්බ් එකක් තියෙන්නත් ඕනේ. ඔය වගේ විද්‍යුත් පරිපථයක් හිතන්නකො. දැන් මේකෙදි බල්බ් එක පත් වෙනවනේ ධන පැත්තෙන් අරින පැත්තට කරන්ට් එක ගමන් කරනවනේ. අපි කරන්නේ ඇන්ද්වාරයේදී ඇන්ද්වාරයට ආදේශ නම් මෙතනින් දානවා ස්විච් දෙකක්. මෙතනින් දානවා A සහ B කියලා ස්විච් දෙකක්. ඒතර මේ තියෙන්නේ A කියන ස්විච් එක, මේ තියෙන්නේ B කියලා ස්විච් එකක්. එහෙනම් මේකෙදී සිද්ධ වෙන්නේ බල්බේ දැන් මේ බල්බේ මේක අනුව බල්බේ දැල්වීමට නම් බල්බේ දැල්වීමට නම් A හා B ස්විච් දෙකම ඔන් විය යුතුය. AB දෙකම ඔන් වුණොත් තමයි බල්බේ දැල්වෙන්නේ. එහෙනම් ওই තමයි AND ගේට් එකේ තියෙන කතන්දරේනේ. AND ගේට් එකේ තියෙන સિદ્ધාන්තය. අපි උදාහරණයකට දෙමු A B කියලා ස්විච් දෙකක් දැම්මොත් බල්බ් එක වෙනම ලිව්වොත් බල්බ් එක වෙනම ලිව්වොත් මේ A off B off බල්බ් එකත් off ඔන් වෙන්නේ නැහැ. A off B on ඒත් බල්බ් එක off A on B off බල්බ් එක off A on B on බල්බ් එක on. මේක අතන ගන්න. ඒකත් ලියා ගන්න. මේක අනුව තව ප්‍රශ්නයක් ලියමු අපි බලන්න. අභ්‍යාස ආදාන තුනක් සහිත ඇන්ද්වාරයක් ඇඳ ආදාන තුනක් සහිත ඇන්ද්වාරයක් ඇඳ ඊට අදාළ සත්‍යතා වගුව ගොඩනගන්න. ආදාන තුනක් සහිත ඇන්ද්වාරයක් ඇඳ ඊට අදාළ සත්‍යතා වගුව ගොඩනගන්න. අරක ලියාගෙන ඉවරලා. ඕකට උඩ රූල් තියාගන්න. ඕකට මේ ඊළඟට රූල් ඉඩ තියාගන්න. ඔය අභ්‍යාසයට රූල් තියාගන්න. සත්‍යතා වගුවට යනවා රූල් 9ක්. සත්‍යතා වගුවට රූල් 9ක් යනවා. ගේට් එකටත් අපි හිතන්න රූල් 4ක් විතර ගියොත්
හැබැයි මෙහෙමයි සත්‍යතාව වගුවයි අඳින්නත් පුළුවන් රූල් 9ක් ඉඳ තියාගත්තොත් නේ. මේ පැත්තේ ගේට් එක ඇඳලා පොත මෙහෙම තියනවා නම් පොත මෙහෙම තියනවා නම් නේ මේ පැත්තේ සත්‍යතාව වගුව අඳිනවා. රූල් 9ක් මේ පැත්තේ ගේට් එක අඳින. මේ ගේට් එක අඳින්න තියෙන ආදාන තුනක සත්‍යතාව වගුව කියන්නේ මෙහෙමයි. ආදාන තුනක සත්‍යතාව වගුවක් කියන්නේ කොහොමයි? ඔහොම අඳින්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. රයිට්. ඒක අඳින්න ගලපලා රූල් ටිකක් ඉඳ තියාගන්නකො. සාමාන්‍ය රූල් 9ක් තිබ්බොත් අපිට අඳින්න පුළුවන්. ගේට් එක මෙතන අඳ සත්‍යතාව වගුවේ මහ ලොකු රූලක් නැහැනේ. නේ. ඒ කියන්නේ මෙතන බිංදුව දාන්න පුළුවන් මහතර එක බිංදුව දාන්න පුළුවන් මහතර රූල තිබ්බනම් ඇතිනේ. කොලම් එක. අපි ඕද්වාරෙත් කතා කරලා මිමු ඈ. මේ ගෙදරදී හදන්න. අමාරුනොත් කියන්න. ඊළඟ පිටුවට දාන්නද මේ පිටුව අයින් කරන්නද? අයින් කරලා ඉවරයි. දෙවෙනි ద్వාරය ඕ ద్వාරය. දෙවෙනි ద్వාරය ඕ ద్వාරය. මේක පාවිච්චි කරනවා ලියන්න ඔයාලා මෙතන මම කියන්න ලියන්න. බූලිය ආකලනය. බූලිය ආකලනය බූලිය ආකලනය භෞතිකව ඉදිරිපත් කිරීමට බූලිය ආකලනය භෞතිකව ඉදිරිපත් කිරීමට බූලිය ආකලනය භෞතික ඉදිරිපත් කිරීමට බූලිය ආකලනය භෞතිකව ඉදිරිපත් කිරීමට ඕ ద్వාරය භාවිතා කරයි. බූලිය ආකලනය භෞතිකව ඉදිරිපත් කිරීමට ඕ ద్వාරය භාවිතා කරයි. බූලිය ආකලනය භෞතිකව ඉදිරිපත් කිරීමට ඕ ద్వාරය භාවිතා කරයි. එහෙනම් මේකේ තරුවක් දාලා ලියාගන්නේ මොකද්ද? අපි ඕ ద్వාරය ගැන මතක් වෙච්ච ගමන් මොකද්ද කියන්නේ? මෙහිදී මොකද කියන්නේ? ආදාන සියල්ලම කතාවක් නෙවෙයිනේ. ආදාන එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. මෙහිදී ආදාන එකක්වත් ආදාන එකක්වත් නැත්නම් එකක් හෝ කියලා කියන්නත් පුළුවන් නේ. එකක් හෝ ආදාන එකක්වත් සත්‍ය නම් ආදාන එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. ආදාන එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. එහෙනම් මේක අපිට අඳින්න පුළුවන්. ඕ ద్వාරය අඳින්න පුළුවන්. A කියලා ආදානයක් තියෙනවා. B කියලා ආදානයක් තියෙනවා. ඔන්න ඕ ద్వාරයේ හැඩේ. දැන් අද වෙලාවගේ පේනවා. ගණන් ගන්න එපා. එද වුණාට ගණන් ගන්න එපා. ලයින් එක මහත වැඩිද නෑනේ. කොහොම කරා මෙතන නා F. එහෙනම් මේක ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ? මේක ඇතුලේ තර්ක වෙන්නේ මොකක්ද? මේක ඇතුලේ තර්කය වෙන්නේ මොකක්ද? මේක ඇතුලේ තර්කය වෙන්නේ එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේ. ලොකු වරදින්න කිව්වොත් ඔක තමයි. එකක්වත් සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වේටක් ගන්න දෙමුනේ. F. එහෙනම් මේක එනවා F සමානයි A ධන B කියලා එන්නේ. ආකලනයනේ. A ධන B. F සමානයි A ධන B කියලා එනවා. F සමානයි A ධන B. එහෙනම් මේක නිරූපණය කරන්න වට සත්‍යතාවකයක් අඳින්න පුළුවන්.
මේකේ ප්‍රතිදානයේ සංයෝජන නිරූපණය කරන්න සත්‍යතාව වගුව නිර්මාණය කරන්න පුළුවන්. සත්‍යතාව වගුව A කියලා ආදානයක් තියෙනවා. B කියලා ආදානයක් තියෙනවා. F සමානයි A ධන B කියලා සිද්ධ ආදානයක් ප්‍රතිදානයක් තියෙනවා. එහෙනම් කලින් වගේ මතක තියාගන්න මේකේ තියෙන සංයෝජන 4යි. මොකද ආදාන 2යිනේ. බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ මතක තියාගන්න එකක්වත් සත්‍ය නම් එකක්වත් සත්‍ය නම් මේ දෙකම අසත්‍යයි බිඳුවයි. මේ පැත්ත සත්‍යයි මේ එකක්වත් සත්‍යයි. එහෙනම් 1යි. මෙතනත් තියෙනවා මේ එකක්වත් සත්‍යයි මේ පැත්ත 1යි 1යි. දෙකම සත්‍යයි නම් ඒත් 1යි. ඔය තියෙන්නේ ඌ ద్వාරය. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමුද පස්සේ අඳින්න. එහෙම හොඳාද? එහෙනම් මේකට අපි ඊළඟට මේ කතා කරනවා ඌ ద్వාරයේ ක්‍රියාකාරීත්වය. ඌ ద్వාරයේ ක්‍රියාකාරීත්වය පෙන්눔 කිරීමට ක්‍රියාකාරීත්වයට අනුරූප. ඌ ద్వාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප සරල විද්‍යුත් පරිපථයක්. ඌ ద్వාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප සරල විද්‍යුත් පරිපථයක්. ඇන්දද? රයිට් ගොඩ. ඇන්දනම් ගොඩ. එහෙම තමයි ඉන්න ඕනේ. නේ. දැම්මා බැටරියක්. දැන් මේක අර විදිහට දාන්න බෑ. එක එක ක්‍රමෙන් අඳින්න පුළුවන් මේක. මම එක ක්‍රමයක් පාවිච්චි කරන්නම්. ස්විච් දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන්නේ. ස්විච් දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට A සහ B ස්විච් දෙක සමාන්තරගතව සම්බන්ධ කරපුවාම මෙතන තියෙනවා A මෙතන තියෙනවා B. මෙතන සිද්ධ වෙන්නේ ස්විච් දෙක සමාන්තරව සම්බන්ධ කරපුවාම මෙහිදී බල්බය දැල්වීමට A ස්විචය හෝ B ස්විචය හෝ දෙකම ඔන් කළ යුතුය. එහෙනම් ඔයාලා අර විදිහට අඳින්න පුළුවන් නේ. A ස්විච් එක තියෙනවා B ස්විච් එක තියෙනවා. බල්බ් එක තියෙනවා. A off B off බල්බ් එක off A off B on බල්බ් එක on. ඒ කියන්නේ මෙතන A විතරක් on කරොත් මේ කරන්ට් එක යනවනේ මේ කරා මේම ගිහලා බල්බ් එකපත් වෙනවා. A on B off බල්බ් එක on දෙකම on කරා කියලාත් ගැටලුවක් නැත. බල්බ් එක on. එකත් අඳ ගන්න. ඊට පස්සේ අභ්‍යාසයකුත් මේකෙත් තියෙනවා. මොකක්ද අභ්‍යාසය? අර කලින් වගේම තමයි.
ආදාන 3ක් සහිත පෝද්වාරයක් ඇඳ ඊට අදාළ සත්‍යතා වගුව ගොඩනගන්න. ඊට අදාළ සත්‍යතා වගුව ගොඩනගන්න. අදට ඔච්චරයි. එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරනවා.